समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස හැමදෙනාම සූදානම් වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් විශේෂයෙන්ම පටිගත කරන ලද මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වෙන සූත්‍ර ධර්මදේශනා මාලාවෙහි තවත් එක් සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ තුන් ලෝකයේම වාසය කරන සියලු සත්වයන්ගේ දුකෙන් නිදහස් වීම පිණිස, සියලු සත්වයන්ට හිතසුව පිණිස 45 වසක් මුළුල්ලේහි දේශනා කරන්නට යෙදුන ඒ සුවාසූ දහසක් ධර්මස්කන්ධය අතුරින් එක ධර්ම කාරණයක් හරි ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ සසර පුරන ලද කුසල කර්මයක විපාකයක් හැටියටමයි. අද මේ ලෝකයේ ඉන්න සියලු සත්වයන් අතර මනුස්ස ජීවිත ලබාගත් කොච්චර පිරිස හිටියත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්නට ලැබෙන්නේ ඊටමත් අල්ප ප්‍රමාණයකට. ඉතින් මේ පින්වත් පිරිස කවුරුත් කල්පනා කරන්නට ඕන, ඒ දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතෙත් අපට ලැබිච්ච ලොකුම වාසනාව, ඒ වගේම වැදගත්ම දේ තමයි මනුස්ස ජීවිතයකුත් ලබාගෙන කල්යාණ මිත්‍රාශ්‍රය පිහිට කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අද මානසික වශයෙන් අපි යම් සතුටක් සැනසීමක් ලබනවා නම්, අපි මේ මානසික වශයෙන් ලබන සතුට සැනසීම බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආශ්‍රය කරන්නට ලැබුණ නිසා කියන කාරණේ අපි නිතර නිතර සිහි කරන්න ඕන දෙයක්. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ පින්නතුන්ට පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරන්නේ.
බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ආශ්‍රය කරන්නට තරම් අපි සසර කුසල ධර්මයන් පුරුදු කරගත්ත නිසා, පින් රැස් කරගෙන තියෙන නිසා, විශේෂයෙන්ම මේ පින්වත් පිරිස ඒ නිසා කල්පනා කරන්නට ඕන, අද අපිට මේ ලැබිච්ච අවස්ථාව එසේ සසර කුසල් දියුණු කරපු, විශේෂයෙන්ම පුණ්‍ය ශක්තියින් වර්ධනය කරගත්ත නිසා ලැබිච්ච අවස්ථාවක් බවත්, මේ ලැබිච්ච අවස්ථාවෙන් නියම ප්‍රයෝජන ගන්න නම් මේ ශ්‍රවණය කරන ධර්මය හොඳට ධාරණය කරගෙන මතක තියාගෙන කාරණයෙන් කාරණී ජීවිතයට සම්බන්ධ කරගන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපිට මේ ධර්මයේ නියම රැකවරණය, ඒ වගේම තමයි මේ ධර්මයේ නියම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිසට විශේෂයෙන්ම මේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් විශේෂ ධර්මදේශනා මාලාවක් හැටියට පවත්වන මජ්ක්‍ධිම නිකායේහි සඳහන් වන සූත්‍ර දේශනා 152ම ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනා කරනවා. මේ පින්වත් පිරිස ඒ හැම සූත්‍ර දේශනාවක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරනු ඇති කියලා අපි විශ්වාස කරන අතර, ඒ හැම සූත්‍රයක්ම මේ පින්වත් පිරිස හොඳට මතක තියාගන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. මතක තියාගන්නට අපහසු නම් සටහන් කරගනිමින් ඒ කාරණා නැවත නැවත මෙනෙහි කරමින් ධාරණය කරගන්න උත්සාහ කරන අතර, ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙන ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කවුරුත් අදිෂ්ඨාන කරගන්නවා නම් මේ දේශනා මාලාවේ නියම අර්ථය මේ පින්නතුන්ගේ ජීවිතයට ලැබෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ සූත්‍ර දේශනාවත් මනාව ශ්‍රවණය කරන හැටියට මේ පින්නතුන්ට ආරාධනා කරමින්, අපි අද මාර්තුකා කළ සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත්, අද අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේහි මූල පණ්ණාසකේ සඳහන් වන මුලපරියාය වර්ගයට අයිති භය බේරව සූත්‍රය. සමහර විට මේ සූත්‍ර දේශනාව මීට කලින් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් ශ්‍රවණය කරලා ඇති. ඒ වගේම ධර්මය පරිශීලනය කරන, ධර්මය ආශ්‍රය කරන බොහෝ උගත් පින්නතුන්, බහුශ්‍රත පින්නතුන් මේ සූත්‍ර දේශනාව පරිශීලනය කරලා ඇති. ඒ කෙසේ නමුත් තමන් දැනගත්තා වූ දැනුම තහවුරු කරගන්නත්, ඒ වගේම තමයි තමන්ගේ ධර්මඥානය නැවත දියුණු කරගන්නත් මේ දේශනාව නැවත ශ්‍රවණය කරන හැටියට අපි මේ පින්නතුන්ට සිහිපත් කරනවා. විශේෂයෙන්ම භය බේරව සූත්‍රය කියන නම ඇහෙනකොටම ධර්මයේ පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති පින්නතුන්ට අරමුණු වෙන්නට පුළුවන්, මොකක්ද මේ සූත්‍රයේ නම, මේ සූත්‍රයේ අර්ථය මොකක්ද, තේරුම මොකක්ද කියලා මේ පින්නතුන්ට වැටහෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම භය බේරව කියලා කියන්නේ පින්වත්නි, මේ තැති ගැනීම, ඒ වගේම තමයි හිතේ හටගන්න භය කියන අර්ථයෙන් තමයි භය බේරව සූත්‍රය කියලා කියන්නේ. මේ සූත්‍රයේ අර්ථය හොඳට අපිට තේරුම් ගන්නට පුළුවන් මේ සූත්‍රයේ නිධානය අපි විස්තර කරගත්තොත්. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන වෙලාවක
ජානුස්සෝනි කියන බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යතුන් වහන්සේට බොහෝම ආදරයෙන් ගෞරවයෙන් වන්දනා කරනවා. එහෙම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් සුවදුක් විමසනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් සුවදුක් විමසලා ටික වේලාවක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාකච්ඡාවක නිරත වෙලා එකත් පසකින් වාඩි වෙනවා. එහෙම එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා යම් ප්‍රශ්නයක්, විශේෂයෙන්ම ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාගේ හිතේ හටගත්ත ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා දකින දෙයක්, විශේෂයෙන්ම මේ ශාසනයේ පිළිවෙත් පුරන, මේ ශාසනයේ ප්‍රෞಢ්‍යාව ලබාගත් භික්ෂූන් වහන්සේලා තුල දර්ශනය වෙච්ච එක්තරා දෙයක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඒ තමයි බවත් ගෞතමයන් වහන්සේ මේ ශාසනයේ පැවිදි වෙච්ච, ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේම මූලික කොටගෙන ඉන්නේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනයමයි ඔවුන් අනුගමනය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ දෘෂ්ටියමයි ගන්නෙ. බවත් ගෞතමයනි, විශේෂයෙන්ම ඒ භික්ෂුන් වහන්සේලා අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවාද, අරණ්‍ය ඝන වනාන්තරවලට විවේකයේ පිණිස වඩිනවාද, උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරමින් තනි තනිව අරණ්‍ය වනවාසයේ සඳහා යනවා. ඝන වනාන්තර ආශ්‍රය කරනවා. ඒ ඝන වනාන්තරවල හැසිරෙනවා. නමුත් ගෞතමයන් වහන්සේ මේ අරණ්‍ය ඝන වනාන්තර කියලා කියන්නේ බොහෝ බයජනක ස්ථාන. බොහෝ විට මිනිසුන්ගේ හිත් තැතිගන්වන ස්වභාවයෙන් යුතු ස්ථාන. ඒ වගේම තමයි ඒ අරණ්‍ය ඝන වනාන්තරවලට වඩින භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරමින් වැඩම කළත්, ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට හික්මුණත්, ඒ භික්ෂුන් වහන්සේලා තනිව අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනකොට, ඇසුරු කරනකොට උන්වහන්සේලාගේ හිත් ඒ අරණ්‍ය ගිල ගන්නවා. ඒ වගේම තමයි උන්වහන්සේලාගේ හිත් තුළ භය කියන එක ඇති වෙන්න පුළුවන්. තැති ගැනීම හට ගන්නට පුළුවන්. එවිට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේලාගේ හිත් විසිරෙන්නට පුළුවන්කමක් තියෙනවා. සමාධිය දියුණු කරන්න දුෂ්කර ස්වභාවයක් තියෙන්න පුළුවන්. ස්වාමීනි මේ කාරණේ මම දකිනවා කියලා විශේෂයෙන්ම ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය විස්තර කරනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා අමතලා මේ විදිහට ප්‍රකාශ කරනවා, බමුණ, බුදු වීමට පෙර බෝසත් අවධියේදී මටත් අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරගෙන ඉන්න එක එච්චර ලේසි වුණේ නෑ කියනවා. මේ අරණ්‍ය ඝන වනාන්තර කියලා කියන්නේ මිනිස්යන්ගේ හිත් ගිලගන්න ස්වභාවයෙන් යුක්තයි. බය ඇති කරන ස්වභාවයෙන් යුක්තයි. තැති ගැනීම ඇති කරන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා බ්‍රාහ්මණය, මම මේ කාරණය බොහෝම හොඳට දකිනවා. මොකද බුදු වීමට පෙර බෝසත් අවදියේදී මටත් අරණ්‍ය ඝන වනාන්තර ඇසුරු කරනකොට ඒ බෝසත් කාලයේදී මගේ හිත තුලත් බය, තැති ගැනීම කියන එක හටගත්තා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදු වීමට පෙර බෝසත් අවදියේදී බෝසතාණන් වහන්සේගේ හිත තුලත් මේ බය, තැති ගැනීම කියන එක හටගත්තයි කියනවා අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනකොට. එතකොට බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා බ්‍රාහ්මණය විශේෂයෙන්ම මේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනකොට අපිරිසිදු කාය කර්ම ඇතිව අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන ඇතැම් මහණ බමුණෝ ඉන්නවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිරිසිදු කාය කර්ම ඇතිව අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන මහණ බමුණෝ ඉන්නවා. අන්න ඒ අපිරිසිදු කාය කර්ම ඇතිව අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන යම් මහණෙක් යම් බමුණෙක් වෙත්නම් ඔවුන්ගේ හිත් තුළ බය තැති ගැනීම හටගන්න එක සාධාරණයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් බ්‍රාහ්මණය මගේ හිත තුළ බය තැති ගැනීම කියන දේ හටගත්තාම මම නිතර පිරික්සපු දෙයක් මෙනෙහි කරපු දෙයක් තමයි මම අපිරිසිදු කාය කර්ම ඇති කෙනෙක් නෙවෙයි. මම පිරිසිදු කාය කර්ම සහිත කෙනෙක්. මම මේ බෝසත් අවදියේදී විශේෂයෙන්ම බුද්ධත්වයේ අපේක්ෂා කරමින් පාරමී පුරණ කෙනෙක් හැටියට මාගේ කාය කර්ම අතිශයින් පිරිසිදුයි. ඒ පිරිසිදු කාය කර්ම සහිත කෙනෙක් වුණ මම ආර්යයන්ගෙන් කෙනෙක්. නිවැරදි දේ කරන අය අතර කෙනෙක් කියන මෙන්න මේ මානසිකාරය මට නිතර ඇති වුණයි කියනවා. අන්න ඒ මානසිකාරයත් එක්ක මගේ හිත තුළ උපන් බය එහෙමම පහ වෙලා ගිය බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න එතනදී මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෝසත් කාලයේදී මගේ හිතත් තැතිගත්තා. බය කියන එක හටගත්තා. දැන් මේ පින්වත්තුන් උනත් කල්පනා කරන්න තමන්ට තනිව මහා ඝන වනාන්තරයක රාත්‍රියක් ගත කරන්නට උනොත් රාත්‍රියක් නෙමෙයි අපට එක හෝරාවක්වත් එක පැයක පමණ කාලයක්වත් අඩ හෝරාවක පමණ කාලයක්වත් අපට තනියෙන් රාත්‍රියක අන්ධකාරයේ ඝන අන්ධකාරයේ මහා ඝන වනාන්තරයක වාසය කරන්න වුණොත් එහෙම ඉන්න පුළුවන්ද කියලා අපි අපේ හිත ගැන ආත්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරගන්න ඕන. බොහෝ විට සමහර අය කියන කතාවක් තමයි විශේෂයෙන්ම මහා ඝන වනාන්තරවල ස්වාමින් වහන්සේලා බවුන් වඩනවා. සමහර විට කිසිම මිනිසෙක් නැති ඝන වනාන්තරවල තනිව හුදකලා වාසය කරනවා. එතකොට ඒ අය පළමුවෙන්ම නගන ප්‍රශ්නයක් තමයි ඒ ස්වාමින් වහන්සේලා කොහොමද මේ වගේ තනියෙන් ඝන වනාන්තරවල වාසය කරන්නේ? මොකද විශේෂයෙන්ම ගිහි ජීවිතයක් ගත කරන ඇතැම් පුද්ගලයන්ට ඒ වගේ දෙයක් අදාහ ගන්නවත් පුළුවන් කමක් නැහැ. එතකොට එහෙම දෙයක් අදාහ ගන්නවත් බැරි කෙනෙක් කොහොමද මහා ඝන වනාන්තරයක Tamanට රාත්‍රියක අන්ධකාරයක තනි වෙන්න වුණොත්? ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සමහර අපිරිසිදු කාය කර්ම ඇති මහාන බමුණෝ ඝන වනාන්තරවල තනි වෙලා ඉන්නවා. ඔවුන්ගේ හිත් තුලත් මේ බය තැති ගැනීම කියන එක හට ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බෝසත් අවදියේදීම බෝසතාණන් වහන්සේගේ හිත තුලත් බය හටගත්තා. තැති ගැනීම හටගත්තා. නමුත් ඒ බය තැති ගැනීම කියන එක ඊටාම සුළු කාලයක් තුල ෂණයෙන් පහ වෙලා ගියා කියනවා. මොකක් නිසාද? බෝසතාණන් වහන්සේ පිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්තයි. ඒ පිරිසිදු කාය කර්ම ආශ්‍රය කරනවා වගේම නිවැරදි දේ කරන ආර්යයන්ගෙන් කෙනෙක් කියලා මෙනෙහි කරනකොට ඒ උපන් බය පහ වුණයි කියලා සඳහන් කරනවා. ඉතින් මෙතනදී බොහොම වැදගත් දෙයක් තමයි අපි කල්පනා කරන්න ඕන බොහෝ විට අපේ හිතේ මේ තැති ගැනීම බය මෙන්න මේ දේවල් හටගන්න එක හේතුවක් තමයි අප තුල පවතිනා වූ අපිරිසිදු කාය කර්ම.
මොනවද අපිරිසිදු කාය කර්ම කියලා සඳහන් කරන්නේ? යම් කිසි කෙනෙක් මේ කය භාවිතා කොට අකුසල ධර්ම දියුණු කරනවා නම්, ප්‍රාණඝාත කරනවා නම්, අදත්තාදාන කරනවා නම්, කාම මිත්‍යාචාරය දෙනවා නම්, ඒ වගේම තමයි රහමෙර පාවිච්චි කරනවා නම්, මේ කය භාවිතා කොට යම් වූ අකුසලයක් කරනවා නම් ආන්ගේ අපිරිසිදු කාය කර්මයේ හේතු කොටගෙන ඒ කෙනාගේ තුල බය තැති ගැනීම හටගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි එවැනි කාය කර්ම ආශ්‍රය කරන උන්ගේ හිත තුල බය තැති ගැනීම කියන දේ හටගන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන, බෝසතාණන් වහන්සේ මෙතනදී විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා, බෝසතාණන් වහන්සේ තුල හටගත්ත මේ බය තැති ගැනීම නිකම් පහ වුණා නෙවෙයි. උන්වහන්සේ තුල හටගත්ත ඒ බය තැති ගැනීම පහ වුණේ උන්වහන්සේගේ පිරිසිදු කාය කර්මයේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරපු නිසා. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න, අපට පුළුවන්කමක් තියනවාද මේ ජීවිතේ සමහර අවස්ථාවලදී තැති ගැනීම බය හට ගන්නවා. ඒ වෙලාවට තමන් ගැනම තමන්ට ප්‍රත්‍යවේක්ෂා කරන්න තියෙන මොන වගේ දෙයක්ද? සමහර විට බලයෙන්, ධනයෙන්, රූපයෙන් ආඩ්‍ය වෙච්ච, දියුණු වෙච්ච පිරිස ඇති. නමුත් කල්පනා කරන්න අසනීප වෙච්ච වෙලාවට, මහා ලොකු බයක්, දුකක් හටගත්ත වෙලාවට, ශෝකයක් හටගත්ත වෙලාවට අප රැස් කරගත්ත මහා ධනයක් තියෙනවා නම්, බලයක් තියෙනවා නම්, ඒ සියලු දේවල් අපේ ඒ බය තැති ගැනීම නිවන්න සමත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම්, අපිට කවදා හරි අනිවාර්යයෙන්ම ඇති වෙන බයක් තමයි මරණාසන්න මොහොතේ ඇති වෙන බය. මරණාසන්න මොහොතේදී කෙනෙකුට තමන්ගේ හිත තුළ යම් තැති ගැනීම, ශෝකයක් හටගන්න පුළුවන්. ඒ වෙලාවට අපිරිසිදු කාය කර්ම සිද්ධ කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔහුට බොහෝ විට අපිරිසිදු කාය කර්මයේ මුල් වෙලා මරණයට පත් වෙන්න වෙන්නේ තැති ගැනීමෙන්. බොහෝම අනර්ථකාරී ස්වභාවයකට තමන්ගේ ජීවිතේ පත් වෙන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට ජීවිත කාලයේම දියුණු කරගත්ත පිරිසිදු කාය කර්ම තියෙනවා නම් ඒ කෙනාට කොයි මොහොතේ කොතනක මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණත් තැති ගැනීම, ශෝකය කියන එක හට නොගෙන මරණයට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේ විශේෂයෙන්ම පිරිසිදු කාය කර්ම රැස් කරගත්ත නිසා උන්වහන්සේ ඒ ඝන වනාන්තරය තුලදී හටගත්ත බය ඊටාම සුළු කාලයක් තුල ප්‍රහාණය කරපු බව දේශනා කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය ඊළඟට තවත් මේ ඝන වනාන්තර අරණ්‍ය සෙනසුන් ආශ්‍රය කරන මහණ බමුණෝ ඉන්නවා අපිරිසිදු වාක් කර්ම සහිත. ඇතැම් මහණ බමුණෝ ඉන්නවා ඝන වනාන්තර ආශ්‍රය කරගෙන ඉන්නවා. ඒ වගේම අරණ්‍ය වන සෙනසුන් ආශ්‍රය කරගෙන ඉන්නවා. හැබැයි ඔවුන්ගේ වාක් කර්ම හරීම අපිරිසිදුයි. ආන්ගේ වාක් කර්ම අපිරිසිදු මහණ බමුණන්ගේ හිත් තුලත් මේ බය තැති ගැනීම කියන එක හට ගන්නවා. විශේෂයෙන්ම බ්‍රාහ්මණය බෝසත් වූ මට මේ වගේ අදහසක් වුණා. මට ඇතැම් වෙලාවලදී මගේ හිත තුලත් බය තැති ගැනීම හටගත්ත අවස්ථා ඇති නොවුණා නොවේ. ඒ වෙලාවට මම මෙනෙහි කළා මම පිරිසිදු වාක් කර්ම සහිතයි. ඒ පිරිසිදු වාක් කර්ම සහිත වූ මම ඒ පිළිබඳ මෙනෙහි කරනකොට ඒ උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට කල්පනා කරන්න, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපිරිසිදු කාය කර්ම සහිත, ඒ වගේම දෙවණියට සඳහන් කරන අපිරිසිදු වාක් කර්ම සහිත මහණ බමුණෝ ඉන්නවා. ඔවුන්ගේ හිත් තුලත් බය තැති ගැනීම කියන එක හට ගන්නවා. නමුත් මම බෝසත් කාලයේදීම හිත තුල බය තැති ගැනීම හටගත්තාම පිරිසිදු කාය කර්මයක් තියෙනවා නම්
පිරිසිදු වාක් කර්මයක් තියෙනවා නම් ඒ පිළිබඳ මෙනෙහි කරනකොට උපන් බය තැති ගැනීම මගේ තුලින් ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද මේ අපිරිසිදු වාක් කර්ම කියලා කියන්නේ? අපිරිසිදු වාක් කර්ම කියලා කියන්නේ පින්වත්නි, ඇතැම් මහාන බමුණෝ ඉන්නවා අරණ්‍ය ඝන වනාන්තරය ආශ්‍රය කළත් ඔවුන් බොහෝ විට බොරු කියනවා. සමහර විට කේලම් කියනවා. හිස් වචන කතා කරනවා. ඒ වගේම තමයි පරුස වචන කතා කරනවා. මෙන්න මේ බොරුව, කේලම, හිස් වචනය, පරුස වචනේ කියන මේ වැරදි වාක් කර්මවල නිතර නිතර නිරත වෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඔවුන්ගේ තුල බය තැති ගැනීම කියන එක හටගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම ඔවුන්ගේ හිත තුල බය තැති ගැනීම හටගන්න එක සාධාරණයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් බෝධිසත්ව කාලයේදීම බෝසතාණන් වහන්සේ තුල පැවතිච්ච පිරිසිදු වාක් කර්මයේ හේතුවෙන් ඒ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනකොට හටගත්ත තැති ගැනීම බය ඒ පිළිබඳ මෙනෙහි කිරීම මාත්‍රයෙන්ම ප්‍රහාණය කරගන්න පුළුවන් වුණා කියලා බෝසතාණන් වහන්සේ විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න මෙතනදී අපිට බොහෝම වැදගත් දෙයක් ඉස්මතු කරගන්න පුළුවන්. කෙනෙක් වැරදි කාය කර්ම, වාක් කර්ම නිතර නිතර ආශ්‍රය කරනවා නම්, තමන්ගේ කාය කර්ම, වාක් කර්ම අපිරිසිදු නම් ඔහුගේ තුල බය තැති ගැනීම කියන එක හටගන්න එක සාධාරණ දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ බ්‍රාහ්මණයට, ඒ වගේම තමයි බ්‍රාහ්මණය මේ ලෝකේ තවත් මහාන බමුණෝ ඉන්නවා. ඒ මහාන බමුණෝ අපිරිසිදු මනෝ කර්ම සහිතයි. ඒ අපිරිසිදු මනෝ කර්ම සහිත මහාන බමුණෝ අරණ්‍ය ඝන වනාන්තර ඒ වගේම සෙනසුන් ආශ්‍රය කරනවා. ඔවුන්ගේ හිත් තුලත් බය තැති ගැනීම, ලොමු දහ ගැනීම කියන එක හට ගන්නවා. නමුත් බෝසත් කාලයේදී මගේ හිත තුලත් බය තැති ගැනීම කියන එක හටගත්තාම මම මෙනෙහි කරනවා මගේ මනෝ කර්ම බොහෝම පිරිසිදුයි. මේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන අපිරිසිදු මනෝ කර්ම සහිත මහාන බමුණන් අතර මගේ මනෝ කර්ම බොහෝම පිරිසිදුයි. ඒ පිරිසිදු මනෝ කර්ම භාවිතා කරන මම ඒ පිළිබඳ මෙනෙහි කිරීම මාත්‍රයෙන්ම මගේ හිතේ උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොනවද මේ අපිරිසිදු මනෝ කර්ම? අපිරිසිදු මනෝ කර්ම කියලා කියන්නේ අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. අවිද්‍යා කියලා කිව්වේ දැඩි ලෝභය. ව්‍යාපාද කියලා කිව්වේ හිතේ හටගන්න ගැටීම, තරහව. මිච්ඡා දිට්ඨි කියලා කිව්වේ මිත්‍යා දෘෂ්ටික අදහස්, විශේෂයෙන්ම කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාස කරන්නේ නැත්නම් තමන් කරන හොඳ දේවලට හොඳ විපාක තියෙන බවත්, තමන් කරන නරක දේවල් වලට අකුසල කර්ම වලට අකුසල විපාක තියෙන බවත් කෙනෙක් මෙනෙහි කරන්නේ නැත්නම්, විශ්වාස කරන්නේ නැත්නම් අන්න එතන තියෙන මිත්‍යා දෘෂ්ටිය. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අකුසල සහගත මානසිකාරය නිසා ඇතැම් මහාන බමුණන්ගේ හිත් තුල බය තැති ගැනීම කියන එක හට ගන්නවා. දැන් මේ පින්නතුන්ට හොඳ නිදර්ශනයක් දෙන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස අහලා තියෙන සූත්‍ර දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. මේ කරණීය මෙත්ත සූත්‍රයේ නිධානය ගත්තොත් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා 500 නමක් වස් කාල සීමාවෙහි එක වනාන්තරයක් ආශ්‍රය කරගෙන වස් වසා වැඩ සිටියා. එතකොට මේ වනාන්තරයේ ඒ ස්වාමින් වහන්සේලාගේ අභිරුචිය පරිදි මහ විශාල රූක්ෂ ගස් යට තම තමන්ට කැමති විදිහට සෙනසුන් පනව ගත්තා. විශේෂයෙන් මේ ස්වාමින් වහන්සේලා බොහෝම සීල සම්පන්නයි. ඒ සීල සම්පන්න භාවය නිසාම
මේ වනාන්තරයට අරක්ගත්ත වෘක්ෂ දේවතාවුන් පිරිසක් හිටියා. අර ස්වාමින් වහන්සේලා සෙනසුන් හැටියට පනවගත්ත වනාන්තරය ආශ්‍රය කරගෙන. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාගේ සීල තේජස නිසා ඒ වනාන්තරයේ විමාන සකස් කරගත්ත දේවතාවුන් වහන්සේලාට ඒ විමාන ආශ්‍රය කරන්න බැරි වුණා. මොකද ඒ දේවතාවුන්ගේ සීලයට වඩා ඒ භික්ෂුන් වහන්සේලාගේ සීලය ප්‍රබල නිසා ඒ දේවතාවුන් වහන්සේලාට විමාන වලින් ඈත් වෙන්න වුණා. එතකොට මේ දෙවිවරු කල්පනා කළා මේ ස්වාමින් වහන්සේලා අදයයි හෙටයයි තව දවසකින් දෙකකින් යයි මේ විදිහට කල්පනා කළා ස්වාමින් වහන්සේලා යන පාටක් නැහැ. ඒ නිසා මේ දෙවිවරු වෘක්ෂ දේවතාවෝ මොකද කළේ? එකතු වෙලා කතිකා කරගත්තා මේ භික්ෂුන් වහන්සේලා මෙතනින් එලවගත්තේ නැත්නම් අපිට මේ විමාන අහිමි වෙනවා. අපිට මේ විමාන අතහැරලා යන්න වෙනවා. ඒ නිසා අපිට මේ විමාන අතාරින්න බැරි නිසා මේ භික්ෂුන් වහන්සේලා අදාදම මේ විමාන වලින් විශේෂයෙන්ම මේ වනාන්තරයෙන් අයින් කරන්නට ඕන කියලා කතිකා කරගෙන රාත්‍රී කාලේ එක එක ස්වාමින් වහන්සේලාව බය ගන්නන විදිහේ රූප පෙන්වුවා. ශබ්ද ඇහෙන්න සැලැස්සුවා. නොඑක් විදිහේ දුර්ගන්ධයන් මුළු පරිසරයටම මුදා හැරියා. පස්සේ මේ ස්වාමින් වහන්සේලා එකිනෙකා තුල මොකද වුනේ? බය හටගත්තා. තැති ගැනීම හටගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වනාන්තරයට පිවිසිලා භාවනා කරන්න උත්සාහ කළත් සමාධිය ලබන්න බෑ. බය. එක එක නරක විදිහේ බය හටගන්න විදිහේ දර්ශන නිසා බොහෝම තැති ගැනීම බය කියන එක හටගත්තා. පස්සේ මේ ස්වාමින් වහන්සේලා එකතු වෙච්ච වෙලාවක එක එක ස්වාමින් වහන්සේලා දැක්ක බයජනක දර්ශන, ශබ්ද, ගන්ධයන් ගැන කතිකා කරගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. බුදුරජාණන් වහන්සේ හමුවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා දේශනා කරනවා ඔබලා නැවත ඒ වනාන්තරයටම වැඩිය යුතුයි. ඒ වනාන්තරයටම වැඩිය යුතුයි. හැබැයි ඔබ වහන්සේලා මේ සූත්‍රය ඉගෙන ගන්නට ඕන. මොකද්ද? මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය කියලා අපි කියන්නේ. මේ කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ විශේෂයෙන්ම මෛත්‍රී කමඨහන. කෙනෙක්ගේ හිත තුළ මෛත්‍රිය දියුණු කරගන්න ක්‍රමය පිළිබඳව දේශනා කරලා තියෙන සූත්‍රයක්. ඒ වගේම තමයි මෛත්‍රී භාවනාව කරන කෙනෙක්ගේ තුළ දියුණු කරගන්නට ඕන කරුණු 14ක්, ගුණ 14ක් මේ සූත්‍රයේ සඳහන් කරලා මේක භාවනාවක් හැටියටත් ආරක්ෂක කමඨහනක් හැටියටත් බුදුරජාණන් වහන්සේ පනවලා මේ භික්ෂුන් වහන්සේලා 500 දෙනාම නැවතත් ඒ වනාන්තරයටම එවනවා. පස්සේ මේ ස්වාමින් වහන්සේලා භාවනාවක් හැටියටත් මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන ආකාරයට මෛත්‍රිය දියුණු කරනවා. ඒ වගේම මේ මෙත්ත සූත්‍රයේ සඳහන් සක්කෝ උජූච සෝජූච යනාදි වශයෙන් සඳහන් කරලා තියෙන මේ ගුණ තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. ටික කාලයක් යනකොට අර දෙවි දේවතාවුන් වහන්සේලා මොකද කරන්නේ? අර ස්වාමින් වහන්සේලාව එලවන්න කටයුතු කරපු ඒ දෙවිවරුම ඒ ස්වාමින් වහන්සේලාට අප උපස්ථාන කරනවා. එතකොට කල්පනා කරන්න අපට නොපෙනෙන බලවේග සමහර විට බොහෝ ප්‍රමාණයක් අපි වාසය කරන වටපිටාවෙම තියෙනවා. එතකොට විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන අරණ්‍ය ඝන වනාන්තර වලට ගියාට පස්සේ කෙනෙක්ගේ හිත තුළ බය තැති ගැනීම කියන එක හටගන්න නොයේ ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි මේ මොන ක්‍රමයක් වුණත් යටපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකක්ද? කායික වශයෙන්, වාචසික වශයෙන්, මානසික වශයෙන් යම් කිසි කෙනෙක්ගේ තුල දියුණුවක් තියෙනවා නම්, ඒ වගේම තමයි ශක්තිමත් භාවයක් තියෙනවා නම් ඒ කෙනාගේ තුල බය තැති ගැනීම කියන එක හටගත්තට ඒ දේවල් ප්‍රහාණය කරන්න පුළුවන්. ඉතින් ඒකට නියම උදාහරණයක් තමයි මේ කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන නිදාන කතාව. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බෝධිසත්ව කාලයේදී මටත් මෙවැනි තැති ගැනීම, ඒ වගේම හිත තුළ බය කියන එක හටගත්තා. හැබැයි මාගේ
පිරිසිදු කාය කර්ම, පිරිසිදු වාක් කර්ම, පිරිසිදු මනෝ කර්ම පිළිබඳ මනසිකාර කරනකොට එහෙමම ඒ උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරණ්‍ය ඝන වනාන්තර සෙනසුන් ආශ්‍රය කරන ඇතැම් මහණ බමුණෝ ඉන්නවා දැඩි ලෝභය සහ කාමයන් පිළිබඳ දැඩි ඇලීමෙන් යුක්ත මහණ බමුණෝ. ඔවුන් මේ අරණ්‍ය ඝන වනාන්තර සෙනසුන් ආශ්‍රය කරනකොට ඔවුන්ගේ හිත තුලත් තැති ගැනීම බය කියන එක හට ගන්නවා. එවිට බ්‍රාහ්මණය මම ප්‍රත්‍යවේක්ෂා කරනවා මගේ හිත තුලත් බය හටගත්තාම මගේ හිත තුල දැඩි ලෝභය ඒ වගේම තමයි කාමයන් පිළිබඳ දැඩි ආශාව කියන එක මම ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න කෙනෙක්. ඒ දේවල් තුනී කරගත්ත කෙනෙක් කියලා මනසිකාර කරනකොට මගේ හිත තුල උපන් බය තැති ගැනීම පහ වෙලා ගියා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි දැඩි ද්වේෂයෙන් යුක්ත ද්වේෂ සහගත හිත් පතුරන ඇතැම් මහණ බමුණෝ මේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා. ඔවුන්ගේ හිත් තුලත් දැඩි තැති ගැනීම, ශෝකය, බය කියන එක හට ගන්නවා. එවිට මම මෙනෙහි කරන දෙයක් තමයි මගේ හිත තුලත් බය තැති ගැනීම කියන එක හටගත්තාම මගේ හිත තුල මේ දැඩි ද්වේෂය එහෙම නැත්නම් මගේ හිත තුල තරහ කියන එක මම ප්‍රහාණය කරන කෙනෙක්. ප්‍රහාණය කරන්න උත්සාහ ගන්න කෙනෙක් කියලා මෙනෙහි කරන මට ඒ උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන්ම කල්පනා කරන්න ඇතැම් පුද්ගලයෝ විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන ඇතැම් මහණ බමුණෝ ඉන්නවා. ඔවුන් මහණදම් පිරුවත් ඔවුන්ගේ හිත් තුළ වේලාවකට ද්වේෂය බොහෝම බහුලව ඇති වෙනවා. ඒ ද්වේෂයේ සහිත අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන මේ මහණ බමුණන්ගේ හිත් තුලත් බය තැති ගැනීම හටගන්න එක සාධාරණයි කියනවා. යම් කිසි කෙනෙක් නිතර ක්‍රෝධ බහුලව වාසය කරනවා නම් ගැටීම කියන එක නිතර පවත්වනවා නම් ඔවුන්ගේ හිත තුල බය ප්‍රහාණය වුණ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෝධිසත්ව කාලයේදී තමන්ගේ වහන්සේගේ හිතෙත් හටගත්ත බය තැති ගැනීම ප්‍රහාණය වුණයි කියනවා. නමුත් මගේ හිත තුල ද්වේෂය කියන එක හටගන්නේ නැති. විශේෂයෙන්ම මම ද්වේෂය ප්‍රහාණය කරන්න උත්සාහ කරන කෙනෙක්. මම මෛත්‍රිය ප්‍රගුණ කරන කෙනෙක් කියලා මෙනෙහි කරනකොට බය ප්‍රහාණය වුණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මම මුලිනුත් සඳහන් කළා අර කරණීය මෙත්ත සූත්‍රයේ නිධාන කතාව විශේෂයෙන්ම මෛත්‍රිය ප්‍රකට කරගත්ත නිසා මෛත්‍රිය දියුණු කරගත්ත නිසා ඒ වනාන්තරයෙන් එලවන්නට භික්ෂුන් වහන්සේලා එලවන්නට කටයුතු කරපු දෙවිවරුම ඒ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ බියජනක ඒ දර්ශන ශබ්ද ඒ සියල්ලක්ම නතර කළා. එතකොට කල්පනා කරන්න කෙනෙක්ගේ කාය වාක් මනෝ සුචරිතය දියුණු කරගන්නවා නම් ඔවුන්ට ඕනම තැනක උපන් බය තැති ගැනීම කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ තවත් බොහෝ කාරණා විශේෂයෙන්ම මේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනකොට කෙනෙක්ගේ හිත තුළ බය තැති ගැනීම කියන එක හටගන්නට පුළුවන් කරුණු 15ක් බුදුරජාණන් වහන්සේ එතනදී ප්‍රකට කරනවා. එතනින් කරුණු 6ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම 7 වෙනි කාරණේ තමයි තීන මිද්දය තියෙන කෙනා. ඒ කියන්නේ බොහෝ අලසකමින් යුක්ත මැලි ගතියෙන් යුක්ත කාලය ගත කරන කෙනෙක් අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා නම් ඔහුගේ හිත තුලත් බය තැති ගැනීම කියන එක හට ගන්න පුළුවන්. දැන් කල්පනා කරන්න මේ පින්නතුන් මේ පින්නත් පිරිස විශේෂයෙන්ම දන්නවා බොහෝ යෝගාවචර ස්වාමින් වහන්සේලා අරණ්‍ය ඝන වනාන්තර විතරක් නෙවෙයි සොහොන් වලට පවා ඇතැම් වෙලාවට වැඩම කරනවා බවුන් වඩන්න. දැන් අද කාලේ මේ පින්නතුන් කල්පනා කරන්න අද කාලයේදී යම් කිසි කෙනෙකුට
සොහනක වාසය කරන්න නෙමෙයි සොහනක් ළඟින් යම් කිසි කෙනෙකුට ගමන් කරන්නට වුණොත් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නට වුණොත් මොනතරම් බයක් තැති ගැනීමක් හටගන්න පුළුවන්ද? එතකොට ඒ සොහනක් ආශ්‍රයෙන් යන්නත් බය කෙනෙකුට සොහනක වාසය කරන්න වෙනවා කියන කාරණයකට මුහුණ දෙන්න වුණොත් ඒක බොහෝම අපහසු කටයුත්තක්. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මහා රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ සොහොන් වලට ගිහිල්ලා බවුන් වඩනවා. එතකොට සොහොන් දැන් අද කාලේ සොහොනක් වගේ නෙමෙයි ඒ කාලේ සොහොනක් කියලා කියපුවාම දැන් අද කාලේ සොහොන් වල නම් මිනි පේන්න තියෙන්නේ නැහැ. මලකුණු ඔක්කොම පොළොව යට අඩි 4-5ක් යටවත් වල්ලනවා. නමුත් ඒ කාලේ සොහොනක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ එහෙමම රෙදි වලින් උතලා සොහොනට එහෙම නැත්නම් යම් ප්‍රදේශයකට ගිහිල්ලා අතෑරලා එනවා. එතකොට මේ මලමිනි කුණු වෙන හැටි, ඒ වගේම තමයි සත්තු ඇවිල්ලා මේ මලකුණු ඇද ඇද කන හැටි, ඒ වගේම තමයි මේ මලකුණු වලින් හමන දුර්ගන්ධය මේ සියල්ලම එතනට යන කෙනෙකුට අත්දකින්න පුළුවන්. එතකොට ඒ වගේ තැනකට ගිහිල්ලා කෙනෙකුට භාවනා කරනවා තියා ඒ වගේ තැනකට ගිහිල්ලා මිනිත්තු කිහිපයක් හෝරාවක්වත් ඉන්නවා කියන එකවත් විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට එවැනි තැන්වල පවා සමහර යෝගාවචරයෝ තමන්ගේ හිත දියුණු කරගන්න තෝරගන්නවා. එතකොට කල්පනා කරන්න අරණ්‍ය ඝන වනාන්තර විතරක් නෙමෙයි ඒ වගේ සොහොන් බය උපදින තැන්වලට පවා ගිහිල්ලා කොහොමද මේ යෝගාවචරයෝ තමන්ගේ හිත ඒකාග්‍රගත කරගෙන කුසලයේ දියුණු කරගන්නේ? අන්න ඒකට එකම හේතුව තමයි ඒ යෝගාවචරයන්ගේ තුල දියුණු වෙච්ච පිරිසිදු කාය කර්ම, පිරිසිදු වාක් කර්ම, පිරිසිදු මනෝ කර්ම, ඒ වගේම තමයි දැඩි ලෝභයෙන්, ද්වේෂයෙන්, විශේෂයෙන්ම අතමිදිච්ච පිරිසක් නිසා ඔවුන්ගේ තුල බය තැති ගැනීම කියන එක හටගන්නේ. නමුත් සාමාන්‍යයෙන් කාම ලෝකේ වාසය කරන ගිහියෙකුට සමහර විට දැඩි කාම විශේෂයෙන්ම කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ වගේ දෙයක් කරනවා තියා හිතන්නවත් සමහරක් විට බොහෝම අපහසුයි. ඒක තමයි මේ ශාසනයේ තියෙන ආශ්චර්යය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් පිරිසිදු කාය වාක් මනෝ කර්මයන්ගෙන් යුක්තයි නම්, ඒ වගේම තමයි දැඩි ලෝභයෙන් ද්වේෂයෙන් නිදහස් වෙච්ච කෙනෙක් නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ මානසිකාරයේම ප්‍රමාණවත් ඔහුගේ හිත තුල හටගත්ත මේ තැති ගැනීම, ඒ වගේම තමයි බය කියන කාරණය විශේෂයෙන්ම ප්‍රහාණය කරන්න. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බෝධිසත්ව කාලයේදී මගේ හිත තුලත් බය හටගත්තාම මේ පිරිසිදු කාය වාක් මනෝ කර්ම පිළිබඳ මෙනෙහි කිරීම මාත්‍රෙන්ම උපන් තැති ගැනීම බය කියන එක ප්‍රහාණය වුණ බව. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තීන මිද්දය. තීන මිද්දය කියලා කියන්නේ මැලි භාවය කෙනෙක්ගේ හිත තුල හටගන්න විශේෂයෙන්ම කම්මැලි ගතියක්, නිදිබර ගතියක් තියෙනවා නම් අන්න ඔවුන් අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා නම් ඔවුන්ගේ හිත තුලත් මේ බය තැති ගැනීම කියන එක හටගන්න පුළුවන්. නමුත් බෝධිසත්ව කාලයේදී මගේ හිත තුලත් එවැනි බය තැති ගැනීම හටගත්තාම මම මෙනෙහි කළා මගේ හිත තුල විශේෂයෙන්ම තීන මිද්දේ කියන කාරණේ මම ප්‍රහාණය කරපු කෙනෙක්, යටපත් කරන්න උත්සාහ ගන්න කෙනෙක්, විශේෂයෙන්ම ආරද්ධ විරියෙන් යුක්ත කෙනෙක්. ඒ පිළිබඳ මෙනෙහි කරන මට ඒ මෙනෙහි කිරීම මාත්‍රයෙන්ම උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි උද්දච්චය, ඒ කියන්නේ නොසන්සුන් සිතක් ඇති මහාන බමුණෝ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා. ඒ නොසන්සුන් සිත් සහිත මහාන බමුණන්ගේ හිත තුලත් බය තැති ගැනීම කියන එක හට ගන්නවා. නමුත් බ්‍රාහ්මණය මගේ හිත බෝසත් කාලයේදීම මේ නොසන්සුන්කම උද්දච්චී කියන දෙයට වැටිච්ච හිතක් නෙවෙයි.
මගේ හිත බොහෝම සංසුන් හිතක්. ඒ නිසා ඒ පිළිබඳ මෙනෙහි කිරීම මාත්‍රයෙන්ම මගේ හිත තුළ උපන් බය තැති ගැනීම මට ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබුණායි කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා විචිකිච්ඡාව ඇති. ඒ කියන්නේ තුනුරුවන් කෙරෙහි සැක කරන, ප්‍රතිපදාව පිළිබඳව සැක කරන, තමන්ගේ ගුරුවරයා පිළිබඳ සැක කරන ඇතැම් මහාන බමුණෝ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා. ඔවුන්ගේ හිත තුලත් බය තැති ගැනීම කියන එක හට ගන්නවා. නමුත් බ්‍රාහ්මණයේ මගේ හිත තුල බය තැති ගැනීම කියන එක හටගත්තාම මම මෙනෙහි කරනවා මගේ හිත තුල සැකය ප්‍රහාණය වෙච්ච කෙනෙක්. මම සැකය දුරු කරපු කෙනෙක්. ආන් ඒ පිළිබඳ මෙනෙහි කිරීම මාත්‍රයෙන්ම මගේ තුල උපන් බය තැති ගැනීම කියන එක ප්‍රහාණය වුණයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි ඇතැම් මහාන බමුණෝ ඉන්නවා අත්තුක්කංසන පරවම්බණයෙන් යුක්තයි. ඒ කියන්නේ තමන් උසස් කොට අනුන් පහත් කොට සලකන ඇතැම් මහාන බමුණෝ ඉන්නවා. ආන් ඒ අයගේ හිත් තුලත් බය තැති ගැනීම කියන එක හට ගන්නවා. දැන් ඒ කාරණේ හොඳට තේරුම් ගන්නට ඕන. අත්තුක්කංසන පරවම්බණී කියලා කියන්නේ හැම වෙලාවකම තමන් උසස් අනිත් අය පහත් කියලා නිතර නිතර සලකනවා නම් සමහර විට ධනය නිසා, බලය නිසා, සමහර විට තමන්ගේ රූපය නිසා, ගුණය නිසා කවර හෝ කාරණයක් හේතු කොටගෙන ජාතියෙන්, කුලයෙන්, ධනයෙන්, ඒ වගේම තරාතිරමින් තමන් උසස් අනිත් අය පහත් කියලා නිතර නිතර යම්කිසි කෙනෙක් සලකනවා නම්, අනිත් අය පිළිබඳව බලනවා නම්, දකිනවා නම් අන්න ඒකට තමයි කියන්නේ අත්තුක්කංසන පරවම්බණී කියලා. එතකොට මේ අත්තුක්කංසන පරවම්බණයෙන් යුක්ත සමහර මහාන බමුණු ඉන්නවයි කියනවා. ඒ මහාන බමුණු අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා. ඒ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනකොට ඔවුන්ගේ හිත තුලත් මේ තැති ගැනීම බය කියන එක හට ගන්නවයි කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණිය මගේ හිත තුලත් බය තැති ගැනීම හටගත්තාම මම මෙනෙහි කරනවා මම අත්තුක්කංසන පරවම්බණය ප්‍රහාණය කරපු කෙනෙක්. මම තමා උසස් අනිත් අය පහත් කියලා කොයි වෙලාවකවත් මම සලකන්නේ. ඒ කාරණය මෙනෙහි කරන මට ඉසනින්ම උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි ලාභ, කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තු වෙන ඒ දේවල් අගයන මහාන බමුණෝ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තු වෙනේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන මහාන බමුණන්ටත් ඒ හේතුවෙන්ම බය තැති ගැනීම හට ගන්නවායි කියනවා. නමුත් මගේ හිත තුළ එවැනි තැති ගැනීම හටගත්තාම මම මෙනෙහි කරනවා මම ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි කියන ඒ අදහසත් එක්කම බෝධිසත්ව කාලයේදී ඒ මානසිකාරයත් එක්කම මගේ තුළ උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් කල්පනා කරන්න සමහර අය බොහෝ විට සමහර මහාන බමුණෝ තමන් ඒ ගත කරන ඒ මහාන ජීවිතය තමන්ගේ ඒ දියුණු කරගත්ත යම් ගුණයක් නිසාවෙන්ම හේතුවෙන්ම සමහර විට ලාභ, කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ඒ දේවල් හඹාගෙන යනවා. විශේෂයෙන්ම තමන්ට බාහිර ඇත්තන්ගෙන් මේ විදිහේ ප්‍රශස්ති ලැබෙයි, මේ විදිහට වන්දනාමාන ලැබෙයි, තුටුපඳුරු ලැබෙයි, ගරු සත්කාර ලැබෙයි. ඒ දේවල් නොලැබුණොත් ඒ දේවල් ලබා ගන්න අටියෙන් සමහර විට කූට උපක්‍රම යොදමින් මහාන විශේෂයෙන්ම ජීවිතය ගත කරන ඇතැම් පිරිස් ඉන්නවා. ඒම ජීවිතයක් ගත කරන අයගේ හිත තුලත් බය තැති ගැනීම කියන එක හටගන්න පුළුවන්. ඒ සාධාරණයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බෝධිසත්ව කාලයේදීම මගේ හිත තුල තැති ගැනීම බය හටගත්තාම මේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වලට මම ගිජු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒවට නැමුණු කෙනෙක් නෙවෙයි කියලා මෙනෙහි කිරීම මාත්‍රයෙන්ම මගේ හිත තුල උපන් බය තැති ගැනීම ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි කුසීතව
වීරිය රහිතව අරණ්‍ය ගන වනාන්තර ආශ්‍රය කරන ඇතැම් මහණ බමුණෝ ඉන්නවා. ඔවුන්ගේ හිත් තුලත් බය තැති ගැනීම හට ගන්නවා. කුසීතව වීරිය රහිතව කියලා කියන්නේ ශ්‍රමණ ප්‍රතිඵල නෙලා ගැනීම පිණිස කළ යුතු වැඩ කරන්නේ නැහැ. අකුසලයන් ප්‍රහාණය කරන්න, කුසලයන් දියුණු කරගන්න වීරිය කරන්නේ නැහැ. ආන් එහෙම අයටත් බය තැති ගැනීම කියන එක හට ගන්නවායි කිව්වා. නමුත් ඒ කුසීතකම ප්‍රහාණය කරපු කෙනෙක්, වීරිය උපදවාගත්ත කෙනෙක් කියන කාරණේ මෙනෙහි කරපු සැනින්ම බෝධිසත්ව කාලයේදී මට උපන් යම් බයක් තියෙනවා නම්, තැති ගැනීමක් තියෙනවා නම් ඒ ප්‍රහාණය වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි මෝඩ කෙලතොලු කෙනෙක් විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇතැම් මහණ බමුණෝ ඉන්නවා අරණ්‍ය ගන වනාන්තර ආශ්‍රය කරනවා, හරි දුෂ්ප්‍රඥයි. ඒ වගේම මෝඩ සහගතයි, කෙලතොලුයි. ඉතින් අනිත් කාරණා දෙකත් මේත් එක්කම සාකච්ඡා කරනවා. ඒ වගේම සිහිනුවන ඇත්තේ නැහැ. ඒ වගේම තමයි නිතරම කැළඹුණු සිතෙන් යුක්තව තමයි වාසය කරන්නේ. ආන් ඒ වගේ මහණ බමුණන්ටත් අරණ්‍ය ගන වනාන්තර ආශ්‍රය කරනකොට බය තැති ගැනීම හට ගන්නවා කිව්වා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බෝධිසත්ව කාලයේදී මට බය තැති ගැනීම හටගත්තා. මං කල්පනා කළා මම සිහිනුවණින් යුක්ත කෙනෙක්, මම කැළඹුණු හිතින් යුක්ත කෙනෙක් නෙවෙයි. ඒ වගේම තමයි මම කෙලතොලු වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මෝඩ සහගත කෙනෙක් නෙවෙයි. මම ප්‍රඥා සහගත කෙනෙක් කියලා මනසිකාර කිරීමත් එක්කම උපන් බය තැති ගැනීම මගේ තුලින් තුරන් වුණා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපිරිසිදු කාය කර්ම, අපිරිසිදු වාක් කර්ම, අපිරිසිදු මනෝ කර්ම, ඒ වගේම තමයි අපිරිසිදු ජීවිකාව, ඒ වගේම දැඩි ලෝභය සහ කාමයන්ට ඇති දැඩි ඇල්ම, ඒ වගේම දැඩි ද්වේෂය, තීන මිද්දය, ඒ වගේම තමයි නොසන්සුන්කම, ඒ වගේම විචිකිච්ඡාව, අත්තුක්කංසන පරවම්බණය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු වීම, කුසීතකම, ඒ වගේම තමයි සිහි මුලාව, කැළඹුණු සිත් ඇති බව, ඒ වගේම තමයි මෝඩ සහගතකම. විශේෂයෙන්ම ඒ කියපු කරුණු 15 භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ කරුණු 15න් යුක්ත යම් මහණ බමුණෙක් වෙත්නම් අරණ්‍ය ගන වනාන්තර ආශ්‍රය කරන ඔවුන්ගේ හිත්වල බය තැති ගැනීම, ලොමු දහ ගැනීම කියන මේ කාරණාවන් නැති වෙනවයි කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මම ඇතැම් පොහොය දිනයන් වල පූජනීය ආරාම ගන වනාන්තරවල ආශ්‍රය කළා. එහෙම අරණ්‍ය ගන වනාන්තරවල වාසය කරන මට ඇතැම් දිනවල නොයෙක් ආකාරයේ ශබ්ද, බියජනක දර්ශන, තැති ගැනීම්, බය හටගන්න ස්වභාවයෙන් යුක්ත අවස්ථා තිබුණා. විශේෂයෙන්ම ඒ සක්මන් කරමින් ඉන්න මට නොයෙක් ආකාරයේ ශබ්ද හේතු කොටගෙන මගේ හිතේ බය තැති ගැනීම හටගත්තා. ඒ වෙලාවට මම සක්මන් කරමින් ඉන්න මම ඒ ඉරියව් වෙනස් නොකරමින් සක්මන් කරමින්ම උපන් බය තැති ගැනීම ප්‍රහාණය කළා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇතැම් විට මගේ හිත තුලේ හටගත්ත තැති ගැනීම බය යම් ශබ්දයක් නිසා හටගත්තා නම් ඒ ශබ්දයේ පිළිබඳ පිරික්සන මට මම දැනගත්තයි කියනවා එක්කෝ යම් කිසි සත්වයෙක්ගේ උපක්‍රමයක් නිසා, එහෙම නැත්නම් ගහක අතු සෙලවීම නිසා හටගත්ත ශබ්ද වලින් මගේ හිතේ හටගත්ත බයක්මයි, තැති ගැනීමක්මයි. ඒ නිසා සක්මන් කරමින් ඉන්නකොට මගේ හිතේ හටගත්ත බය මම ඒ සක්මන තුලදීම ප්‍රහාණය කළා. පරියංකයෙන් ඉන්නකොට හටගත්ත තැති ගැනීම, බය ඒ පරියංකයේ තුලදීම මම නැති කරගන්න උත්සාහවත් වුණා. ඒ වගේම තමයි බ්‍රාහ්මණය ඇතැම් මහණ බමුණෝ මේ අරණ්‍ය ගන වනාන්තර ආශ්‍රය කරනවා
ඒ මහණ බමුණෝ රාත්‍රී කාලයේ ඒ වගේම දිවා කාලයේ කියන මේ දෙක ගත කළත් රාත්‍රී කාලයේ හැටියටත් සිහිය උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. දිවා කාලයේ හැටියට සිහිය උපදවා ගන්න පුළුවන්කමක් නැහැ. රාත්‍රිය දහවල හැටියටත් දහවල රාත්‍රිය හැටියටත් ඔවුන් සමහර විට හඳුනගන්නේ. එපමණකටවත් ඔවුන්ගේ සිහිය දියුණු නැහැ. නමුත් බ්‍රාහ්මණය මම රාත්‍රී හැටියටත් දහවල හැටියටත් දකින්න තරම් මගේ තුල සිහිනුවණක් තිබුණා. ඒ වගේම තමයි බ්‍රාහ්මණය ඒ විදිහට බය තැති ගැනීම ප්‍රහාණය කරගෙන හිත ඒකාග්‍ර කරගත්ත මම කාමයන්ගෙන් වෙන්ව විශේෂයෙන්ම ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන මේ ධානයන් වලට සමවදිමින් මගේ තුල සමාධිය දියුණු කරගන්න මම සමත් වුණා. එහෙම හිතේ තුල සමාධිය දියුණු කරගත්ත මම පුබ්බේ නිවාසානුස්සති ඥානයට හිත යොමු කළා. ඒ වගේම බ්‍රාහ්මණය මම පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගත්තා. ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානය උපදවා ගත්ත මම ඉන්පසුව චුතූපපාත ඥානය සඳහා සිත යොමු කළා. කර්මානුරූප සත්වයන්ගේ උපත චුතිවීම දැකීමේ නුවණ උපදවා ගත්ත මට ඉන් අනතුරුව ආසවක්ඛය ඥානය සඳහා හිත යොමු කළා. සියලු ආශ්‍රයන් ඡය කරපු මම ත්‍රිවිද්‍යාව පහළ වුණා. ඒ ත්‍රිවිද්‍යාව වර්ධනය කරගත්ත මම විශේෂයෙන්ම නැවතත් මේ අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන ඔබට තාමත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ රාගය ප්‍රහාණය කරපු කෙනෙක් නෙවෙයි, ද්වේෂය ප්‍රහාණය කරපු කෙනෙක් නෙවෙයි, මෝහය ප්‍රහාණය කරපු කෙනෙක් නෙවෙයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් බ්‍රාහ්මණය ත්‍රිවිද්‍යාව දියුණු කරගත්ත මම, විශේෂයෙන්ම ආශ්‍රයන් ප්‍රහාණය කරපු මම අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන්නේ මෙලොව හිතසුව පිණිසත් පස්චිම ජනයාගේ හිතසුව පිණිසත් කියන මේ කාරණා දෙක හැරුණුකොට මගේ හිත තුල බය තැති ගැනීම ප්‍රහාණය කර ගැනීම පිණිස නොවේ. බෝධිසත්ව කාලයේදීම ඒ සියලු අකුසල් ප්‍රහාණය කරගන්න වීරය කරපු මම මේ විශේෂයෙන්ම භය භේරවය එහෙම නැත්නම් යම් අරණ්‍ය ඝන වනාන්තර ආශ්‍රය කරන ශ්‍රමණේක් වේවා බ්‍රාහ්මණේක් වේවා උපන් බය තැති ගැනීම ප්‍රහාණය කරන්න යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඉහත සඳහන් කළ ආකාරයට පිරිසිදු කාය වාක් මනෝ කර්ම දියුණු කරගත්ත කෙනෙක් ඉන්නවා නම් අන්න ඔහුට උපන් බය ඒ වගේම තමයි තැති ගැනීම ප්‍රහාණය කරමින් චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්නට පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ පින්වත් පිරිස හැම දිනම කවුරුත් කල්පනා කරන්න අපහිත තුලත් හටගත්තා වූ ඒ බය තැති ගැනීම ප්‍රහාණය කරන්න නම් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ දේශනා කළ ආකාරයට අපේ කාය වාක් මනෝ ත්‍රිවිධ සුචරිතය වඩන්න උත්සාහ ගන්නවා නම් දියුණු කර ගන්නවා නම් ඒ කෙනාට මේ උපන් බය තැති ගැනීම ප්‍රහාණය කරන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනම් හැම දිනාටම මේ සූත්‍ර දේශනාවෙන් තමන්ගේ ජීවිතේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් ආකාරයට තමන්ගේ ජීවිතේ උපන් බය තැති ගැනීම ප්‍රහාණය කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ දේශනාව ඒකාන්ති වහල් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.